වහන්සේ අපි ප්‍රේමය. ආමෙන්. හොඳයි අපි ඉක්මනින්ම පෙරලගමු. දෙයන්වහන්සේගේ වචනයට යන්න යනවා. අපි පෙරලගමු කොලොස්සි පොතට අපි යමු. කොලොස්සි පොතේ 4 වෙනි පරිච්ඡේදයට අපි ඇතුළු වෙමු. හාලෙලූයා. ස්වාමීනි ඔබට ප්‍රශංසා වේ. අද දවසේ අපිට දෙවියන්වහන්සේ කතා කරන්න යනවා. අලුත් මිනිස්සෙක් ගැන. අලුත් මිනිස්සෙක් ගැන උන්වහන්සේ දවසේ අපිට කතා කරන්නට යනවා. මේ අපි දකින්නවා මෙතන මේ කොලොස්සි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා හෙඩ්ලයින් එක දාලා කියනවා උඩ ලොකු අකුරෙන් දාලා කියනවා යාඥා කිරීම හා ඥානවන්තව ක්‍රියා කිරීම ගැන අවවාද කියලා. හලෙලූයා. යාඥා කරන්න ආමේන් ඥානවන්තව ක්‍රියා කරන්න තරවටුවක් දෙවියන් වහන්සේ අපට අද දවසේ දෙන්නට යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ කියනවා ස්තුති දීමින් යුක්තව යාඥාවේ අවදිව සිට නොකොටවා එහි පැවතියන්න. ආමේන්. ස්වාමීන් වහන්සේ කියනවා තවද මා විසින් කතා කළ යුතුව තිබෙන අන්දමට ක්‍රිස්තුස් වහන්සේගේ රහස එළිදරව් කරන පිණිස එය කියා දීමට දෙවියන් වහන්සේ අපට වචනීය දොරක් අරන නිසා අප උදෙසා යාඥා කරපාලා. ඒ රහස නිසා මම බැඳුම් ලබ සිටිමි. නුඹලා ප්‍රස්තාව අල්ලා ගනිමින් පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියා කරපාලා. නුඹලා එකිනෙකාට උත්තර දිය යුතු කෙසේදයි දැනගන්නා පිණිස නුඹලාගේ කතාව නිතරම ලුණින් රසවත්ව අනුග්‍රහයෙන් යුක්තව තිබේවා. ආමේන්. අපි 18 වෙනකන් අපි පසුව බලමු. හල්ලුයා. උන්වහන්සේ අපිට යමක් අපේ ජීවිතයට එකතු කරන්නට යනවා. ඇයි අපිට යමක් එකතු කරන්න යන්නේ? උන්වහන්සේ පොසවා ගන්න. ඉතින් අපව හැදුම් නැත්නම් අපි හැදෙන්නෙත් නැහැ. අපිව හදන්නත් බෑ කාටවත් නේද? ඉතින් ස්වාමීන් වහන්සේ අපිට කියනවා ඥානවන්තව යාඥා කරනකොට ක්‍රියා කරන්න ඕන වූ ක්‍රමයක් ගැන ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කතා කරන්න යනවා. ආමේන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරියෝ ස්වාමීන් වහන්සේ තුල අපගේ ජීවිතය උදෙසා ආමේන් අපි කැප කරන්නට ඕන. අපගේ ජීවිතය උදෙසා අපි කැප කරන්නට ඕන. කොහොමද කැප කරන්නට ඕනේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ විදියට පොළවේ ඉන්න අපි කැප කරන්නට ඕන අපගේ ශරීරය. ආමේන්. ඉතින් අපි මොනවද කරන්න ඕනේ? නිතර දෙවිලේ සතුරට විරුද්ධව යාඥා කරන්න පුරුදු වෙන්න ඕන. ආමේන්. කාට විරුද්ධවද? සතුරට විරුද්ධව. සතුර කියන්නේ මෙතන ඉන්න අසල්වාසීන් නෑදෑයන් හිතමිතුරන් නෙමෙයි. සතුර කියන්නේ යමෙකුව වැරදි විදියට ක්‍රියා කරන කෙනාගේව ක්‍රියා කරවන ආත්මයට තමයි සතුර කියන්නේ. ඒ සතුරට විරුද්ධව යාඥා කරන්නලු. ආමේන්. ඉතින් අපිට බෑ නුසුදුසු යාඥාවක් කියන්න. අපි කියන්න ඕනේ මොනවද? නොකඩවා යාඥා කරන සුදුසු යාඥා. ආමේන්. සුදුසු යාඥාවට දෙවියන් වහන්සේ මෙතන කතා කරනවා අපි අවදිව ඉන්න ඕනලු. අවදිව නැතුව යාඥාවක් කරොත් මානසික කරන්න. අපි අවදි වෙන්න නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුතෙන් ජීවිතයක් ගත කරන්න ඕන අවදි වෙන්න. ආමේන්. එතකොට ස්වාමීන් වහන්සේට අපි යාඥා කරද්දී උන්වහන්සේ කියනවා ආමේන් අපි හැමතිස්සෙම ඉල්ලන්න ඕනලු. හල්ලුයා. ආමේන්. කතා කරන්න සුදුසු දේ
යාඥාවට අපි ඉල්ලන්න ඕන දෙවියන් වහන්සේගෙන් ස්වාමිනී මට යාඥාවට සුදුසු දේ දෙන්න මම කතා කරන්න ඕන වෙද්දී උන්වහන්සේ කියනවා මෙතන තාමත් උමනාවෙන් නුඹලා ඒ අයට පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියා කරපල්ලා නුඹලා එක්කෙනාට උත්තර දිය යුතු කෙසේදයි දැනගන්නා පිණිස නුඹලාගේ කතාව නිතරම ලුණු වගේ රසවත් වෙන්න ඕනේ. කවුරුත් කැමති නැහැ මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය ලුණු වගේ රසවත් වෙන්න ඕන නිසා මේකට ලුණු ටිකක් දාගන්න. බෑනේ. ලුණු ටික දාගත්තොත් මොකද වෙන්නේ? අපිට ලුණු හොරක් ලුණු වෙන්න රස වෙන්න ඕන මගේ කට කියලා බක්කෝල ලුණු හොරක් කටට දාගත්ත ගමන් පුග්ගාලා විසි කරන්නම සිද්ධ වෙනවා. ඇයි අපට ඒක අප්‍රසන්නයි. උන්වහන්සේ කියන්නේ මොනවද? ලුණු කාටද අප්‍රසන්න? ඒ අප්‍රසන්න මිනිසයාට නුඹ පිට කරන දේ රසවත් වෙන්න ඕන. ලුණු අපිට එකපාර කටේ දාගන්න බෑ අපි කියලා ගහනවා. ආමේන්. ඒ නිසා මම ලුණු මගේ ජීවිතේ දාගෙන මගෙන් පිට වෙන්න ඕන. ඉතාමත්ම රසවත්. හලෙලුයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වෙනවා නම් ඔබගේ ආඥාවෙදි ඉස්සෙල්ලාම පැමිණෙන්න ඕන ප්‍රඥාවන්තව හැසිරෙන්න පුරුදු වෙන්න ඕන. ඒක ලුණුවෙන් පිට වෙන්න ඕනයි කියලා ස්වාමීන් වහන්සේ කතා කරනවා. ආමේන්. දැන් ආඥාව අපේ ජීවිතේට ඕමනාද? ඔව්. දැන් මම කතා කරන්නේ ආඥාවේ හැසිරීම ගැන. යාඥා කරන මිනිසයාට විතරයි ගැලවෙන්න පුළුවන්. ආමේන්. ඔබගේ කිතුණු ජීවිතයේ පළවෙනි පටන් ගැම්ම ඔබට ගැලවෙන්න ඕන නම් ඔබ හැමදාම යාඥා කර යුතුයි. කී දෙනෙක් ඔබගේ ජීවිතය බලන්න උදෑසන නැගිටලා ඔබ ප්‍රථම ස්ථානයේ දෙන්නේ දෙවියන් වහන්සේටද නැත්නම් ඔබගේ පුද්ගලික ජීවිතයටද කියලා? ඔබ නැගිටපු ගමන් ඉක්මනින්ම ඔබට යන්න ඕන තැන හොයාගන්න තමයි නැගිටින්නේ. කොට්ටෙන් බහින්නේ රැකියාව. නැත්නම් වෙන කාරණා. ඔබ කොට්ටෙන් බහින්නේ දෙවියන් වහන්සේට දැනගහන්නද? ඒ දැනගහනදී රසවත් දෙවියන් වහන්සේට කියලා ඔබ මෙනෙහි කරලා තියෙනවා. ආමේන්. අදවස් ඔන්නසේ ලොකු රහසක් අපේ ජීවිතේට එකතු කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ මෙතනදී කියනවා අපේ ජීවිතයට අපි එකතු කරගමු. ලස්සන දේවල් ටිකක් අද දවසේ අපිට දෙන්න යනවා. හලෙලුයා. අපි මාර්ක් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදෙට ගිහලා 38 වෙනි පදේ පරිච්ඡේදෙ ඉන්න අපි අමාරු කියුස්නේ මාර්ක් සුභාරංචියට ගිහලා 14 වෙනි පරිච්ඡේදෙට සුළු මොහොතක් අපි ටිකක් ඉබිලා බලලා නැවත අපි උදේට එමු. ස්වාමීන් වහන්සේ මොනවද කතා කරන්න යන්නේ කියලා බලමු. හලෙලුයා. ස්වාමීන් වහන්සේ කියනවා 14 පරිච්ඡේදයේ 38 වෙනි පදේ කියනවා ආමේන්. හලෙලුයා. නුඹලා පරීක්ෂාවට නොපෙනෙන පිණිස අවදිව ඉඳ යාඥා කරපාලා. ආත්මීය නම් කැමතිය. නමුත් මහන්සිය දුර්වලයි කිසිම. මොනවද කිව්වේ දෙවියන් වහන්සේ? අපේ ජීවිතේ පරීක්ෂාවන් එන්න පුළුවන්. ඒ නිසා නුඹලා නොකොඩවා යාඥා කරපාලා. ආමේන්. පරීක්ෂාවට නොවැටෙන පිණිස පරීක්ෂාවට එන්නතුව ඉන්න පිණිස යාඥා කරන්න. හලෙලුයා. දැන් අපි දැනගන්න ඕන අපේ ජීවිතයේ වටිනාම තැන පරීක්ෂාවද යාඥාවද කියලා. හලෙලුයා. යාඥාව නැති කෙනාගේ ජීවිතයේද යේසුස් වහන්සේ ළඟට ආවත් ඔබ කියන්නේ මොනවද දන්නවද? සාතන් පලාහකට කියලා. යාඥාව නැහැ. ප්‍රඥාව නැහැ. තේරුම් ගන්න මේ ඇවිල්ලා තියෙන යේසුස් වහන්සේද මානකට මේ යාක්ෂය ඇවිල්ලා තියෙනවා. ඒ නිසාද බොහෝ කිතුණුමා ඔබගේ බුදුම ආශිර්වාද වලට පයින් අහන දැනක් තමයි ඵලයන්ට අහකට කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දන්නේ නැතුව යාඥාව නැති.
සමහරක් වෙලාවට යම් අය කරේ බැඳගෙන ලොකු දේවල් ආත්මික දේවල් ගේන එක ඔබට දෙන්නේ. ඔබට යකා වගේ පියුණම බාන කරන යක්ෂයා බල යන්න අහකට කියලා. ඇයි? ඔබ යාඥාවෙන් නැති නිසා. ඔබගේ දුර තියෙන පුදුම ආශිර්වාද ඔබ ළඟදීම නැති කරගන්නව තැන යාඥාව නැති. ඔබට දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබුණු පුදුම දේවල් නැති වෙන තැනක් තමයි යාඥාව නැතිකම. ආමෙන්. හලෙලුයා. කී දෙනෙක් දෙවියන් වහන්සේට අවංක හදවතකින් ප්‍රඥාව ඇතුළු ඥානවන්තකමින් දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඔබ යාඥා කරන කෙනෙක් නම් ඔබ සුළු මොහොතක් ගිහලා බලන්න ඔබ මොනවද ඉල්ලන්නේ කියන්නේ? ආමෙන්. හලෙලුයා. ආමෙන්. ස්වාමීන් වහන්සේට උමනා වෙලා තියෙනවා මෙතනදී තාමත්ම අපි යමු අපව අර තැනම අපි යමු කොලොසි පොතට අපි යමු. කොලොසි පොතේ උන්වහන්සේ කියනවා හලෙලුයා. උන්වහන්සේ කියනවා මට උමනා වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ රහස එළිදරව් කරන පිණිස එය කියා දීමට දෙවියන් වහන්සේ අපට වචනීය දොර කරින ලෙසද අප උදෙසාද යාඥා කරන්න කියලා උන්වහන්සේ කියනවා. පෞල්තුමා මෙතනදී කියනවා ස්වාමීන් වහන්සේගෙන් කොලොසියයට කියනවා ලියුමක් අරිනවා. මේ ලියුම අරලා කියනවා පෞල්තුමා කියනවා අනේ අපි වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න අපිට තේරෙන්නේ දැනගින් වචනයක් අපිට දෙන්න දොරක් අරින්න කියලා. අපි තේරෙන්නේ දැනග සමහරක් වෙලාවට ඇති. ඔගොල්ලෝ යාඥා කරන්න මට වචනයක් එන්න. වචනේ දොරක් මට ඇරලා දෙන්න ඉල්ලලා ඔගොල්ලෝ යාඥා කරන්න කියලා කොලොසියට යවුම් පත්‍රයක් කරනවා. අද කී දිනේ තව කෙනෙක් යාඥා කරන ස්වාමීනි මෙයා බැහැලා ඉන්නේ නැකිටවන්න. මෙයා අතහිර වෙලා ඉන්නේ නැකිටවන්න. මෙයා පස්සබට වෙලා ඉන්නේ නැකිටවන්න. මෙයා පාපේ ඉන්නේ නැකිටවන්න. මෙයා විනාශ වෙන්න යන්නේ. අනේ ස්වාමීනි නැකිටවන්න මෙයාට. ඔබ ආන්සේ වචනේ නැවලි දොරක් අරින්න ස්වාමීනි. මෙයා ගල්ලා ඉන්නේ මෘදු හිතක් දෙන්න ස්වාමීනි. අපිනා ගලින් කක්කම කියන්නේ ගහන්න ස්වාමීනි. ගලකින් තවත් ගලකින් කුඩු වෙලා යන්නේ. අපේ ආඥාව වැරදි. නේද? හොඳක් වෙන්න පාස් ස්වාමීනි. හට්ටියේ තියෙන හැන්ද වගේ, කිරි හොද්දට කාන හැන්ද වගේ කරලා අරින්න. කියන්න බෑ හැන්ද කියවෙන ඵලයන් කියලා නේ. අපේ ආඥා සිටී තින්නේ. ස්වාමීන් වහන්සේ කියනවා අරින්න දොරක් දෙන්න ස්වාමී. එහත් පෞල්තුමා දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ පුදුම දේවල් දැකපු පෞල්තුමා කියනවා කොලොසියට අරන ලියුමේ අනේ ප්ලීස් මම ළඟ යටහත් කියනවා මම උදෙසා යාඥා කරන්න මම ඇයි මේ හිරේ ඉඳලා ඉන්නේ පොඩ්ඩක් කියන්න මට දොරක් යන්න කියලා. අපිට නම් තීටමල මම පාස්ටර් මට ඇයි කියලා කරුණට කතා කරන්න බෑ. අපි ළඟ දිනවනේ. ඔබගේ මට්ටම් තේරුම් ගන්න. අපි දින ක්ලාස් එක ගැන කතා කරන්නේ. ඉංග්‍රීසි දෙමළ සිංහල ලතින් ග්‍රීක හේබ්‍රු මලයාලම් තෙලුගු දෙමළ කම දන්නවා. මම උපාධිය දරවන එකක් දන්නවා. අහන්න පාර්ශ්වයට ගියත් තියෙන කෙනෙක් බයිබලෙ. කවුරුද දන්නවද බයිබලෙ පාර්ශ්වයට ගියත් තියෙනවද කියලා? අදම කියලා දෙනවා. පස්සේ ඉවරලා පස්සේ ඉන්නේ. පද කීයක් තියෙනවද කියලා දන්නවද? බයිබලේ පොඩිම පොත මොකද්ද කියලා දන්නවද? ලොකුම පොත. ඒක නම් දන්න ලොකුම පොත. අය කියලා ගහපුවා නම් වෙන්නේ ගීතාවලියේ නේ. හරි. හැබැයි අපි ඉන්න තාත්තිය වැරදි. පෞල්තුමා කොච්චර යටුණාද කියලා කියනවා පොලිසියට අනේ ප්ලීස් මම මේ යාඥා කරන්න මට තීරණයක් දැනගෙන ඉන්නවා මට දොරක් අරින වචනයක් දෙන්න. මට දොරක් අරින වචනයක් දෙන්න. යාඥා කරන්න මම උදෙසා. පෞල්තුමාට යේසුස් වහන්සේ මොන ගැව්ට වන්සේ මෙයා අහන දොරක් අරින්න මට වචනයක් ඉල්ලලා යාඥා කරන්නලු. අපි එක්කෙනාගේ යාඥාවක් කොහෙද තියෙන්නේ? ප්ලීස් sudah menasuk berkata ඒක පිට දෙන්න. අමෙන්. රහසක් දැනගන්න මෙතන කියන්නේ. අමෙන්. හලෙලුයා. එය කියා දීමට දිව්‍යන් වහන්සේ අපට වචනීය දොරක්
රහස එළිදරව් වෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ රහස එළිදරව් කරන පිණිස එය කියා දීමට දෙවියන් වහන්සේ අපට වචනීය දොරක් අරන ලෙස අප උදෙසා යාඥා කරනවා. ඒ රහස ගැන යා කියනවා මම බැඳුම් ලැබ සිටිමි. මම හිර අඩස්සියේ ඉන්නේ. පාවුතුමා කියන මම හිරගෙදරක දැන් ඉන්නේ. මට තේරෙන්නේ නැහැ. සුදාපෙන්නස මාත් එක්ක ඉන්න ඇත්ත. මම පොත් ලියනවා ඇත්ත. සුදාපෙන්නස් මාව පොළොබොල ඇත්ත. මම හිරගෙදර දැන් ඉන්නේ. මම බැඳුම් වල ඉන්නේ. මට දොරක් අරින්න යතුරක් යම් වචනයක් එද පිණිස යාඥා කරන්න. අද වල යම් දේවල් ටිකක් අත්දැක ඉගෙන ගන්න යනවා. මම ඉගෙනීමක් වගේ වල දේශනාවක් අද දවසේ ඉගෙන ගන්නවා. ආමෙන්. බොහෝ දේවල් දන්නේ නැති බොහෝ දෙයක් අද දවසේ ඔබට මතක් කරලා දී ස්වාමීන් වහන්සේ. හලෙලුයා. ආමෙන්. ඒ නිසා නිදාගෙන ඉන්නවම නැගිටලා අරිනවා ගෙදර. එතන කාට කල්පනාවෙන් ඉන්න. නමින් කතා කරන විදිහත් වෙයි. ඉන්න ඇස් දෙකට ටූත් පික් එකක් හරි ගාලා ඉන්න ටොම් ඇන්ඩ් ජෙරි වගේ. මම ඇස් දෙක පේන්නේ. නැත්තම් මම අඬ ගායි සිල්වා නැගිටින්න. එදෙන්න ගියේ. නේසෝ පාස් මම ආගෙන ඉන්නකොට මම අහනවා. ඉස්සෙල්ලා කිව්ව පරිච්ඡේදය කිව්වා. අවදි වෙන්න. ආමෙන්. නෑ පාස් මම ආත්මෙන් ඉන්නකොට මම දන්නවා ආත්මෙන් ඉන්නේ කියලා. ආමෙන්. සිස්ටර් නිදිමත නම් තියාගන්න එපාද? හරි. මම නවපාන්නේ කිව්වා. අපි නිදිමත උන්නේ අපි ඇවිලා ආත්මයෙන් නැගිටපු අය ඉන්නේ. මාංශයෙන් මැරලා ආත්මෙ නැගිට්ටය. ආත්මයන් වාසසින් ගෙරියට ලබන යම් පවන දෙන්නේ ඇද්ද? එපමණ දෙනා යේසුස් වහන්සේගේ දරුවෝ. වෙනුගේ දරුවෝ නෙවෙයි. මේක යේසුස් වහන්සේගේ දරුවෝ එවනස අවදි වෙ ඉන්නේ. ආමෙන්. හalleluya. කිදෙන ප්‍රීතියද? මට හිතෙනවා හන්දින 100 වඩ ගහලා අප්පිටි ගස්සයි. මේ හන්දින 100 මෙතන ආවයි කියන්නේ යාට පුදුම ප්‍රීතියකින් අප්පිටි ගහන්න නේ. හalleluya. කියන ප්‍රීතිය දින්නේ. හalleluya. හොඳයි අපි යමු එහෙනම් දේවයන් වහන්සේ. පාවුල්තුමා මොනවද මෙතන කතා කරන්නේ කියලා. අපි යමු සුළු මොහොතක්. මෙතන උන්වහන්සේ පුදුම දෙයක් මෙතන කතා කරනවා. මෙතන කියනවා ස්වාමීන් වහන්සේ තුල ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුබීකස්. ආමෙන්. අපි අද බලන්න යනවා මේ ස්වාමීන් වහන්සේ ඇයි මේ විතර මේ එක එක්කෙනාව ගැන දෙවියන් වහන්සේ කතා කරන්නේ කියලා. අපට මතකයිද යාඥාව කොහෙද ඉන්නේ කියලා? හalleluya. තුබීකස්. ආමෙන්. තුබීකස්. තුබීකස් මේ මොහොතේ පාවුතුමාත් එක්ක රෝමි හිරගෙදර පිටපු මිනිස්සෙක්. ආමෙන්. පාවුතුමා නිවාස අඩස්සියේදී පාවුතුමාගේ වචනය අහලා නැගිටව මිනිස්සෙක් තමයි තුබීකස් කියන්නේ. තුබීකස් තමයි පාවුතුමා සුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්නලා මේ කොලොසිය කියන පොත ඔහුගේ අතේ තමයි කොලොසිය. ආමෙන්. පාවුතුමාගේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇතුව සුද්ධාත්මයන් වහන්සේට මුළු හදවතින් নমස්කාර කරපු මිනිසෙක් තමයි තුබීකස් කියන්නේ. හalleluya. අයි බලමු එපිසෝඩ් 6:21 22යි. ඔබ මේ පරිච්ඡේදෙ දෙමින් නැත්නම් ඔබට වඩා කමාරු වෙයි. එපිසෝඩ් කියන්නේ ඉස්සරහ දෙන පොත. ආමෙන්. එක පිටුවක් ඉස්සරහට ගියාම පිටු දෙකක් විතර අපිට හමු වෙයි. නාපස්සට ගියාම එපිසෝඩ් 6:21 කියන පදේ කියනවා නමුත් මාගේ කාරණත් මා සිටින්නේ කෙලසද කියා තුඹලා දැනගන්නා පිටු ස්වාමීන් වහන්සේ තුළ ප්‍රේමවත් සහෝදරයාද විශ්වාස වූ සේවකයාද වූ තුබීකස් සියල්ල බලන්න දන්නවා ඇත. ආමෙන්. දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා එයා හොඳ විශ්වාසවන්ත සේවකයෙක්.
ඇයි මොකද විශ්වාසවන්ත සේවකයා කිව්වේ? පාවුල්තුමා කිව්වා ඉස්සරහ කරුණ වල ඔව් ජීවත් වෙනවා. මොනවද? යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක හොඳට එයාට දුන්නු ඒ නිරත් එක්ක හොඳ සම්බන්ධකම් ඇති කරගෙන දෙවියන් වහන්සේව සතුටු කරන සිතක් තුබීකස් තිබුණා. අද කී දෙනාද දෙවියන් වහන්සේව සතුටු කරන සිතක් තියෙන්නේ? මෙතනට ඇවිල්ලා එනියවත් එක්ක සේවකයොත් එක්ක ස්වාමීන් වහන්සේ සතුටු කරන සිත. එයාගේ ඇතේ තමයි මේ විදිහම ඇරි. ආමෙන්. හලෙලුයා. කිරින ප්‍රීතියද? ආමෙන්. හලෙලුයා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඊට පස්සේ කතා කරනවා අපි යමු අර ඉස්සරහට පරිච්ඡේදයට. ආමෙන්. බමතුක කරන්නට එපා අපි කොහෙද ඉන්නේ කියලා. හලෙලුයා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරලා දෙනවා හලෙලුයා තුබීකස්ගේ සියලු කාර්යුන් වලට දන්වනවා ඇත. අපේ කොලොසිය පොතේ අපි ඉන්නේ. හරි. ඒ පිරිසම එනම් නුඹලා අපේ කාරණා දැනගන්නා පිරිසත් ඔව් නුඹලාගේ සිත් සංසන පිරිසත්ය. නුඹලාගේ එක්කෙනෙක් වන විශ්වාස වූ ප්‍රේමවන්ත සහෝදරයා වූ ඔනීසිමස් සමග ඔව් නුඹලා ළඟට එවන්නේ. දැන් ආපහු මතක් කරනවා තවත් එක්කෙනෙක්ව ඔනීසිමස්ව. ආමෙන්. ඔනීසිමස් ඇවිල්ලා මා ඔයාලට දේශනාවක් කරා පිළමන් පොතේ. ආමෙන්. පිළමන් පොතේ අපි පෙරලමු පළවෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා අපි ඔයගොල්ලෝ පස්සේ කියවන්න නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. ආමෙන්. පිළමන් පොතේ හලෙලුයා පිළමන්ගේ සභාවේ හිටපු කෙනෙක් පිළමන්ට වැරදි කරලා පසුබට වෙලා ගිය කෙනෙක් කාලයක් යද්දී රෝමීට ඇවිල්ලා රෝමී පවුල්තුමා නිවාසයට සිටී ඔහුගෙන් සුභාරංචිය අහලා ආපහු වර්ධනය වෙච්ච කෙනෙක්. හලෙලුයා. අපි පෙරලමු පිළමන් පොතේ පොඩක් යමු. ඒක ගොඩක් හොඳයි අපි කිතුණු ජීවිතේට. ඔය පළවෙනි පරිච්ඡේදයේ පිළමන් පොතේ කියවන්න මට කියවන්න පළවෙනි එකේ ඉඳලා 16 වෙනකම් කියවගෙන යන්න කවුරුන් කෙනෙක් දහය ඉඳලා 16 වෙනකම් කියවන්න. ඔව්. බැඳුම්වල සිටියේදී ජාතක කළ මගේ දරුවෙකු ඔනසිමස් ගැන. ඔහු අරක් නුඹට නිෂ්ප්‍රයෝජන සිටියේ නමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටී. මාගේම සිත වැනි වූ ඔහු නුඹ වෙත නැවත වෙමි. සුභාරංචිය නිසාද බැඳුම්වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවා ගන්න කැමැතිව සිටියෙමි. නමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්න සතුටු නුනේ. මක්නිසාද සමහර විට ඔහු කලකට නුඹෙන් වෙන් වුණේ මෙතෙන් පටන් 16 කොට නොව 16කට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකුට සදා කාලෙටම ඔහු නුඹට ලැබෙන පිණිස වෙන්න පුළුවන්. ආමෙන්. මෙතනදී මතක් කරලා දෙනවා පිළමන්ට ඔනීසිමස් කවුද කියන එක අපි දැනගත්තා. දැන් මේ කොලොසි පොතේදී අපිට මතක් කරලා දෙනවා පිළමන් ඇවිල්ලා දේවියන් වහන්සේ ඉදිරියේ ඊටාමත්ම වැදගත් ඔනීසිමස්ලා ඊටා වැදගත් මිනිස්සෙක් කියලා. මොනවද? හලෙලුයා. ඔහු ඇවිල්ලා ඊටා වැදගත්ම මොකද්ද ඔහුගේ ජීවිතයේ මෙතන කියනවා සහෝදර ඔනීසිමස් සමග ඔහු නුඹලා ළඟට එවන්නේ. ඔහු සියලු කාරණා ඔහු නුඹලාට දන්වනවා හැබැයි. ඔහු ළඟ තියෙනවා ලොකු රහසක් මොනවාද? මං වගේම සියලු කාරණා කියලා දෙන්න පුළුවන් මිනිස්සෙක් තමයි දැන් ඔනීසිමස් කියන්නේ. ඔබ මෙතන ඉන්න අයව මට අරින්න පුළුවන්ද අපේ සභාවේ මේ අයගෙන් ඔබට මේ සභාව වර්ධනය වෙන පිණිස මේ සභාව නැගිටවන පිණිස මම මෙයාව ඔයගොල්ලෝ වෙතට එවනවා කියලා අරින්න. එහෙම විශ්වාසවන්ත වෙන්න ඕන. පාවුල්තුමාගෙන් මේකට ඒ සභාව වර්ධනය වෙන ස්ථානෙ ගොඩ නැගෙන්න පාවුල්තුමාව
ගිහි වකි කෙනෙක් හැටියට හිත ගන්න. මේ රහසේ තිබුණේ තේරුම තමයි මේ අය ඔක්කොම පෞල්තුමා වගේ ආඥා කරන්න දන්නේ. හලෙලුයා. පෞල්තුමා ළඟ තිබුණ සිත මේකලට තියෙනවා. වෙන ආත්මයක් නෙමෙයි තිබුණේ සුද්ධාත්මෙන් වහන්සේ. හලෙලුයා. ඉතින් අපි පුරුදු වෙන්න ඕන මෙතනින් එපිටට යද්දී ඕනම කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ මාළිගාවේ නියෝජිතය හැටියට පෙනිස්කින් ඔගලන්ගේ කට ලුණු වලට වඩා රසවත් වෙන්න ඕන. අද කී දෙනාද කිවල් වලට ගිහිල්ලා අරයා ගැන මෙයා ගැන එයා ගැන වචනේ ගැන පාස්ත ගැන දෙවියන් වහන්සේට ආඥා කරා. හලෙලුයා. මම කියපු ඔක්කොමලම පළු අරිනවා ඇති සමහරක් අය. මම නම් විශ්වාස කරනවා මේ සභාවේ නෑ එහෙමයි. ආමේන්. හලෙලුයා. අපි කතා කරන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක. අපි ගැවසෙන්නේ යන්නේ යාඥාන දෙවියන් වහන්සේත් එක්ක. හලෙලුයා. ස්වාමීන් වහන්සේ කිව්වද නැන්ද හුස්ම තියෙන අය විශ්වාස කරන්න එපයි කියලා? කිව්වද? මම අර පුටුවේ ඉඳලා මේ පුටුව ළඟට ඉන්නේ කීකද විශ්වාස කරන්නේ නැහැ. ඇයි දන්නවද? අද මාත් එක හොඳට හිඳලා පිට ගිහලා මට කඩුවක් පිටිපස්සට තියන්න පුළුවන්. ආමේන්. මං ගිය සතිය කිව්වා වගේ T56ට මීටර කීයක්ද තියන්න පුළුවන්? 500ක්. නේද? T56 මීටර 500ක් තියන්න පුළුවන් ඈත. ඒ ඉන්න මට ඈත ඉඳලා පිටි තියන්න පුළුවන් යාඥාවෙන් කියලා මම දන්නවා. හලෙලුයා. ආමේන්. අපේ යාඥාව ලුණුවේ රසය යුතුයි. ආමේන්. ඒක දේව ගෞරවය වෙන්න ඕන. බලමු ටිකක් කැටි ඔබට ලොකු රහසක් දෙවියන් වහන්සේ දවසේ කතා කරන්න යනවා. ඒ නිසා ඔබ අවදි වෙන්න. ආමේන්. යේසුස් කිව්වනේ යාඥාවනේ නේද? ගෝලයන්ටත් බැන්න. අවදි වෙන්න. පැයක්වත් බලන්න මාත් එක්ක අවදි වෙන්න බැරි ගියාද කියලා. මම බලගෙන පැයක්වත් ඉන්න මේ රහස දැනගන්න. ඊට පස්සේ හොඳට ගුරු නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ. මම නම් හිතන මෙතනින් ගියාට පස්සේ ගොඩක් නිදිමත හැදෙන්නේ නැහැ. හලෙලුයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. තව කෙනෙක් අපි බලමු මෙතන මොනවද 10 වෙනි පදේ කියන්නේ කියලා. මේ හරි රසවත් කෙනෙක් මම හරි මාසයි. හලෙලුයා. මාගේ හවුල් හිරකාරු අරිස්තාර්කස්ද බර්නබාස්ගේ ඥාති සහෝදරයෙකු මාක්ද. ආමේන්. යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාර කරති. එතුන් දෙනෙක් ගැන එතන උන්වහන්සේ මතක් කරලා දෙනවා. ආමේන්. හලෙලුයා. අපි ඉස්සරහම බලමු කවුද මේ පළවෙනි මිනිසයා? හලෙලුයා. කවුද? පළවෙනි මිනිසයා ගැන මතක් කරන්නේ දෙවියන් වහන්සේ? අරිස්තාර්. ආමේන්. අරිස්තාර්කස් කියලා තමයි තියන්නේ. මොහු එපීසියේ සභාවේ හිටියා වූ පෞල්තුමාත් එක්ක ඉතාමත්ම ළඟින් සේවය කරව මිනිස්සේ. බලමු ක්‍රියාපොතේ අපි හැම දෙයක්ම බලාගෙන යමු. ඔබ ලොකු රහසක් දෙවියන් වහන්සේ දෙයි. ස්වාමීන් වහන්සේ නේද කිසි දෙයක් වෙන්නේ නැහැ අපිට නේද? ක්‍රියා 27 වෙනි පරිච්ඡේදය අපි යමු. අපි හැම කෙනෙක්ම දන්න පදයක් ක්‍රියා 27. ආමේන්. දන්නේ නැත්නම් මම දන්නවා හේතුව ඔයගොල්ලෝ යාඥාවෙන් කියවල නැහැ කියලා. ක්‍රියා 27 දෙවෙනි පරිච්ඡේදයේ කියනවා ආමේන්. අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවල යාත්‍රා කරන්නට තිබුණු අදාමුත්තියේ නැවකට නැගී පිටත් වෙනුමු. තෙසලෝනිකේ මකදෝනියෙකු අන්න වුණා අරිස්තාර්කස් අප සමග සිටියේ. ආමේන්. ඔහු මේ රෝමේ නැවට නැගලා තියෙනවා එන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පිපාසව ඇතුව උන්වහන්සේගේ පිපාසයත් එක්ක සේවය කරන්න, පිපාසයෙන් ජීවත් වෙන්න, පිපාසයෙන්ම මැරෙන්න පෞල්තුමා වගේ ආපු මිනිස්සු. අර යේසුස් කිව්වේ ගෝලයන්ට ඔක්කොම එලා ගෝලෝ 74 දෙනෙක් එළවලා දැම්මා. දෙවියන් වහන්සේගේ වචනේ ටිකක් තරහින් දෙවියන් වහන්සේ කිව්වලු. කීපම උන්වහන්සේ තෝරගත්ත ගෝලෝ 74 දෙනෙක් ගියාලු යන්නේ.
ගියාම යේසුස් වහන්සේට කේන්ති ගියාලු. කේන්ති කියලා උන්වහන්සේ කිව්වලු ගෝලිය 12 දෙනාටම කිව්වලු උඹලා ඇයි මෙතන ඉන්නේ? උඹලනොත් ඵලයලා කියලා එළවලු. කිව්වම ගෝලිය කිව්වලු අනේ ස්වාමීනි අපි කොහේ යන්නද? අපිට යන්න කිසිම තැනක් නැහැ. හේතුව ඔයාලගේ ජීවනයේ තියෙනවා. ඒ නිසා අපි වගාලා හරි හැම ගහලා හරි ඒ ජීවනීය උරුමත් කාර්ය කරගන්න කිව්වා. ආමෙන්. ඉතින් සමහර කයට රිදෙනවා. ඒ නිසා මේ මොහු ස්වාමීන් වහන්සේත් එක්ක සදාකාල මරණයට භාජනය වෙච්ච මිනිස්සේ පෞල්තුමාව මුණ ගැහිලා සදාකාලික ජීවනය උරුම කරගෙන සදාකාලික ජීවනයේ තියෙන නිසා පොළවේ මරණය ලාභයක් කියලා පෞල් එක්ක ගියා මිනිස්සු. අනේ ආත්මික ඇස් අරගන්න ගමන් මාර්ගයේ හොඳට තබා ගන්න. తాවකාලික කූඩාරම නවතින තැන්වල ජීවත් වෙන්න එපා. සදාකාලික කූඩාරම ඇතුල් වෙන්න පුරුදු වෙන්න. යේසුස් වහන්සේ ගාව මම තැනක් පිළියෙල කරන පිස්සේ. ඒක ඔබට ඒක ඔබ හිමි කරගන්න. తాවකාලික කූඩාරම අපට අයිති නෑ. ආමේන්. හිංසුමි පොළවේ ජීවත් වෙන මිනිස්යන් අපට සදාකාලික ජීවිතෙට ගෙනියනවා. අර වෙන කිසිම තැනකට අපෝගයක් අපිට ගෙනියලා වැඩක් නෑ. ආමේන්. ඒ වගේ අපි දන්නේ නැතුව අපි කියන හැම වචනයක්ම තව කෙනෙක්ගේ දෙකම් වලට යන්නට පුළුවන්. ඒ දෙකන් හතර වෙන්න පුළුවන්. ඒ හතරකම් අට වෙන්න පුළුවන්. 8 16 16 32 64 128ක් කියලා වගේ විශාල වෙන්න පුළුවන් ඔබගේ පුංචි වචනය. ඒ නිසා යාඥාවේ වචනයක් තව කෙනෙකුට දෙන්න පුරුදු වෙන්න. ආමේන්. අපි බලමු තවත් එක්කෙනෙක් දිහා. දැන් හරි පිපාසයෙන් ඇති කියලා මම හිතනවා. ඔබට මේ කෙනෙක් කෙනා මුණ ගැස්සලා දෙද්දි. හalleluya. ඊට පස්සේ මතක් කරලා දෙනවා කාවද? බර්නබස් නෙමෙයි. කාවද? බර්නබස්ගේ ඥාති සහෝදරයෙකු මාක්. බර්නබස්ගේ ඥාති සහෝදරයෙක් මතක් කරලා දෙනවා මාක්. ඔබ දන්නවද මාක් කියන්නේ කවුද කියලා? ආමේන්. අපි හැම කෙනෙක්ම මාක් දන්නවා. මාක්තුමා ගැන අපි සුළු මොහොතක් මම ඔයාලට මතක් කරලා දෙන්න යනවා. මාක්තුමා කියන්නේ කවුද කියලා? මාක්තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැහුණාට පස්සේ ටික කාලයක් යද්දී පසුබට වෙච්ච මිනිස්සෙක්. පසුබට වෙලා යද්දී පෞල්තුමාට හමු වෙනා මොහු පසුබට වෙලා ඉන්නවයි කියලා ඔහුත් එක්ක ගමන් කරන්න බෑ කියලා පෞල්තුමා දැකලා ඔහුත් එක්ක යන මාර්ගය කැන්සල් කරනවා. යන්නේ මාක්තුමාත් එක්ක පෞල්තුමා අතහරින මිනිස්සු. පසුකාලයේදී මෙතන කියන්නේ දැන් මිනිස්සෙක් වෙලා. පෞල්තුමා ආමේ කියනවා මා කැවිලා ආමේ මා ගැන නුඹලාට අන්න ලැබූ ඔය ඔහු නුඹලා වෙතට ආවොත් දැන් පිළිගනිලා මා දැන් හොඳ මිනිස්සෙක්. ආමේ මා ඉස්සර හොඳ නෑ හැබැයි දැන් හොඳ මිනිස්සෙක්. අපි ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදයට අපි යමු. බලමු මා ඇයි එහෙම වෙන්න හේතුව කියලා. උන්වහන්සේ යමක් අපේ ජීවිතේට එකතු කරනවා. ආමේ උන්වහන්සේ සියුම් අද දවසේ පණිවිඩයක් දෙන්නේ අපිට. හalleluya. ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයට අපි යමු. 36 වෙනි පදේ කියනවා කීප දවසකට පසු පවුල් බර්නබාස් කතා කොට අප විසින් ස්වාමීන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කළව සියලු නුවරවලට වසන සහෝදරයෝ කෙලෙස සිටිද්දයි අපි නැවත ගොස් බලමුයි කීවේය. බර්නබාස්ද මා නම්ලත් යොහන්ද තමුන් සමග කැඳවාගෙන යන්න කැමති වූයේ. නමුත් පවුල් ඒ වැඩේට නොගොස් පම්පිලිදී තමුන්ගෙන් ආත්ව ගියා වූ තැනැත්තා තමුන් සමග කැඳවාගෙන යාම නුසුදුසුයයි කීවේ. මේ කියන්නේ පවුල්මාව මා කාපව එක්කගෙන යන්න කැමති නැහැ කියලා මේ මා වයින් කරලා යනවා. මා යනවා කාත් එක්කද මා ඊට පස්සේ බැවින් බර්නබාස්ද මාත් කැඳවාගෙන ආමේන් තුපසියට ඒගොල්ලෝ ගියයි කියන්නේ. ඒ ගියව කෙනා තමයි
පසු කාලවල වලදී මාව දැන් හොඳ මිනිස්සෙක් කියලා කියන්නේ. හේතුව මොකද්ද දැන් මොකට කියන්නේ හේතුව? ආමේ ඔහු නැවත හැරිලා ස්වාමීන් වහන්සේට සේවය කරන්න පටන් ගත්තා මිනිස්සු. ආමේ ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව ඉස්සෙල්ලාම ලියපු කෙනා තමයි මාර්තුමා. යේසුස් වහන්සේගේ ජීවිත කතාව ශුද්ධාත්මයන් වහන්සේ කොළඹලා ලිව්වෝ පළවෙනි කෙනා මතෙව් නෙමෙයි මාර්තුමා තමයි ඉස්සෙල්ලාම අලුත් ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ලිව්වේ. මතෙව් තුමාව දැන් මේ බයිබලයේ පළවෙනි පොත හැටියට ඔව් සුංගම් ජීවිතයක් ගත කරපු කෙනෙක්ව වෙනස් කරලා ඔව් සුභාරංච පොත් හතරේ අලුත් ගිවිසුම පළවෙනි පොත 27 පළවෙනි පොත හැටියට දැන් මේ ඉස්සෙල්ලාම යේසුස් වහන්සේ ගැන ලිව්වා වූ මනුෂ්‍යයා තමයි මාර්තුමා. ආමේන්. දැන් පසුබට වෙලා අපව හොයාගන්න මනුෂ්‍ය වාසනාවන්තෙක් නේද? හලෙලුයා. පසුබට ජීවිතය ගත කරලා අපව හැරලා දෙයන්වන්සේව සොයන මනුෂ්‍යයා පුදුම වාසනාවන්තෙක්. දෙයන්වන්සේ අපගෙන පුදුම දෙයක් කරනවා. හලෙලුයා. එහෙනම් අපි සතුටු වෙන්න ඕන. ආමේන්. පහු කාලේදී විශ්වාසවන්ත හවුල් සේවකෙක් කියලා පාවුතුමා කියනවා. හොඳ විශ්වාසවන්ත මිනිස්සෙක් දැන්. එදා එළවල දැන් මයින්ඩව මාත් එක්ක යන්න. මාත් එක්ක මේ වැඩේට එන්න එපා. දැන් කියනවා මට හොඳ විශ්වාසවන්ත සේවකෙක්. හලෙලුයා. මේ හම්බුනේ කොතනද? යාඥාව. මම තාමත් දැන් යාඥාවෙන් අපි හැම කෙනෙක්ම. ඔව් යාඥාවෙන් ඉන්න පුරුදු වුණා. දෙවියන් වහන්සේ ආපහු හරවලා මේ මිනිස්යන් ගෙනාවා. හලෙලුයා. අපි යමු තවත් එක පැත්තකට මම එතනදී තවත් අපි මතෙව් 6:4:15 පොඩ්ඩක් අපි බලලාම අපි යමු. පොඩි දෙයක් ඔබට මෙතනදී මතක් කරලා දෙන්න ඕන වෙලා තියෙනවා. මතෙව් 6:14 අපි බලමු. තාමත් වැදගත් දෙයක් අපිට හඳුනාගෙන අපි යමු. 6:14 මාක්විසාද නුඹලා මිනිසයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නේ වුනම් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ නුඹලාට කමා කරනසේක. නමුත් නුඹලා මිනිසයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නේ වුනම් නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද කමා නොකරනසේක. ආමෙන්. පෞල්තුමා මේ ගාලේ තිබුණා මේ වචනේ. මොනවද? ඔව් කමා කරන්නේ මිනිස්සෙක් කොට හම්බුණා. මාක්ක එයා විපාක කරලා ප්‍රතික්ෂේප කරලා ස්වාමීන් වහන්සේගේ ගමන ගියා. නමුත් යාඥාවේ යාට කමා වෙන්න ස්වාමිනී, යා කරපු වැරදි වලට සමාව දෙන්න ස්වාමිනී, එයාත් මං වගේ මිනිස්සෙක් කියලා යාඥා කරලා ඔව්ව නැවත හරවලා පෞල්තුමා නැවත ගෙනල්ලා එයාගේ හොඳ හවුල් සේවකයෙක් කියලා පෞල්තුමාව කියන ආත්මයන් වහන්සේ කරනකොටගෙන දැන් නියමයි වැඩේට කියලා. ආමේන්. කී දෙනෙක් සමාව දෙන්න බැරි ජීවිත තියෙනවද මෙතන? උංගා කයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නෝනයි මහත්තයාට. කැමතිම නෑ මහත්තයාට සමාව දෙන්න, නෝනට සමාව දෙන්න. ගීලා දඩාවේ ගීලා දඩාවතේ ගීලා ඉන්න තියෙන්නේ. හරි මේ ඔක්කොම ගීලේ නා. අපි දකින්නවා ඉස්සර බොන අයව. ආමේ මම ප්‍රයිවට් එකකින් දිව්වා. ආමේ ප්‍රසිද්ධ දීපු කෙනෙක්. මම ප්‍රයිවට් එක මොනේ වහලා කියන්නේ නේද? හරි ප්‍රසිද්ධ විවිධකින් තින් ඊවල් වලට දැනෙන්නේ නැතුව තමයි ඔක්කොම කරන්නේ. හරි අපි අම්මා දන්නවා කොහොමද අපි බීලේ ඉන්නේ කියලායි. අර කතා කරපු ස්වභාවය වෙනස්. ඉතින් අම්මා හිතින් කියන ඇති මුම්ම හැදුවට වැඩි හොඳයි ඌරෙක් හදාගත්තා නම්. එළදෙනෙක් හදාගත්තා නම් කිරියනේ බොන්න පුළුවන් කියලා. නමුත් අම්මා දැනගෙන හිටියේ නෑ මම දෙවියන් වහන්සේගේ ආදාශී කියලා. හැබැයි කාලෙකදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිය අරගෙන සභාවේ මේ වගේ ඉන්නවා දැක්කම අම්මා මගේ පුතා කියලා දන්නේ. මේ ඇවිල්ලා බලන්න තිබු මගේ පුතානේ අර කැලේ වැවිද්ද කැලේ පැනපු නාමේ කෙනානියද මේ කියලා හිතන්නේ ඇති අම්මා දවසක. හalleluya. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඒ මව කුසට මාව දාලා එළියට ගත්ත නිසා ඒ සංසික සැලැස්ම. ඒ අම්මා ගැලීම ලැබුවේ ගැන මම තවත් ස්තුති කරනවා ස්වාමීන් වහන්සේට. කී දෙනෙකුට සමාව දෙන්න පුළුවන්?
හා සමහරක් අය දෙන්නෙම නැහැ. මට කියලා දින මගේ ඇඟේ මස් කෑලි නටනවා. මේ දෙල්ලේනවා පාස්ටර් කියනවා. අපි කෙලින් වෙනවලු දැක්කා. පුතුම වැඩි කරන්ට් දෙච්චුම් වගේ. වෙන මම කෙලින් වෙනවා දැක්කා. සමහර කෙනෙක් සමහරකුන්ට අර මොන මස්ත දුන්නා වගේ කෙලින් දැක්කා. කිතුනුවන්ට හිම වෙන්න බෑ. කිතුනුවන්ට තියෙනවා සමාවදී. මෙතන මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේට ලස්සන දෙයක් කියන්නේ. ආමේන්. නැවත අපි මේ වචනේ අපි කියවන්න ආසද? කීදෙනෙක් අසාපක් කියන්නේ 14 වෙනි පදයේ කියවන්න බලන්න 6:14 මොකක්ද එතනදි කිව්වේ? අනිත්තුන්ගේ වැරදි වලට මට සමාව දෙන්න පුළුවන්. අනුන් කරන වැරදියට සමාව දෙන්න පුළුවන් නම් මම ඔයගොල්ලෝ රාශිගතව කරන වැරදි වලට මම සමාව දෙනවා. මම දන්න වැරදි තියනවානේ ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලෝ අනුන්ගේ වැරදි වලට පේනවනේ. ඒ ඇයිට සමාව දෙන්නට මම ඔයගොල්ලන්ගේ රාශිගතව දන්නවද දෙවියන් වහන්සේ මම ඔබට සමාව දෙනවා කියන එකයි කියන්නේ. හalleluya. අද අපිට නැගිටින්න බැරි සාතන් දාලා තියෙන පළවෙනි අත්‍යාරම තමයි මම සමාව දෙන්නේ. කවුරු දුන්නා? යේසුස් වහන්සේ දුන්නා. මම දෙන්නේ නැහැ කිව්වයි මට කියලා තියෙනවා. යේසුස් සමාව දුන්නත් මම දෙන්නේ නැහැ. මම දන්නවා මෙයා මෙතනම වැටිලා ඉන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ හස්තේනු එයාගේ ජීවිතේ කතන්දරුණු වැටිලා ගිනිවිලේ ඉන්නේ කියලා මම කියන්නේ. ඒ කියන්නේ යේසුස් වහන්සේට සමාව දුන්නා මම දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉවරයි කතන්දර. ආමේන්. පාවුතුමා කොහොමද මාක්ක බාරගත්තේ? එයා විශ්වාසවන්ත හොඳ සේවකී. වැටුණුද කැත්ත? ආමේන්. දැන් මම මෙතනදී ලොකු රහසක් ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා. මේක ඔයගොල්ලෝ අල්ලගන්න. මේ මම මේ කියන එකෙක්වත් යේසුස් වහන්සේව දැකලා නැහැ. ඒ වගේම පාවුතුමා විතරයි දැක්කේ. ඒ වගේම මේ අය එක එක්ක ගෝලියෝ නෙමෙයි. ගෝලියෝ 12 දෙනාගෙන් එක්කෙනෙක්වත් නෙමෙයි. ආමේන්. නමුත් යේසුස් වහන්සේ තෝරගත්තු ගෝලියෝ දෙමි අය. ඔබ යේසුස් වහන්සේ දැක්කේ නෑනේ. ඔබ යේසුස් වහන්සේගේ ගෝලියෝ. ඒක සතුටු වෙන්න. ආමේන්. හalleluya. ඉතින් දැන් යන්න යනවා තවත් වචනයකට. මේක ටිකක් හරියට අපිට අපහසු වෙයි. කමක් නෑ අපි යමු. අනිත් එක්කෙනා ගැන. හalleluya. ස්වාමීන් වහන්සේ තවත් එක්කෙනෙක් අපිට මතක් කරලා දෙනවා. ආමේන්. කවුද? යුත්තස්. හරි. මොහු ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ පාවුල්තුමාත් එක්ක. ආමේන්. ඔහු පාවුල්තුමාත් එක්ක ස්වාමීන් වහන්සේගේ සේවයට එකගව පාවුල්තුමාත් එක්ක කොලිසියේදී මුණ ගැහුණා මිනිස්සු. ආමේන්. ඔහු දෙවියන් වහන්සේට ඉතාමත්ම බලවත් සේවයක් කරන පිණිස ස්වාමීන් වහන්සේ වෙන් කරලා පාවුල්තුමාට දුන්නා වූ මිනිස්සේ ඔහුට හැම තැනම දැකපු තැන ඔහුට ගරු කරන්න කියනවා. නමේ ඉතින් අපි ජීවිතේ මෙතන අපිට ලබා ගන්න පුළුවන් ඉතාමත්ම වැදගත්. මම යේසුස් ගැන එතන කතා කරන්නේ නැහැ. පස්සේ මම ඔබට කියන්නම්. මෙතන මතක් කරලා දෙනවා මොනවද? ආචාර කිරීම. අපේ යාඥාවෙන් හැමතිස්සෙම මිනිස්සුන්ට ගරු කරන යාඥාවක් තිබිය යුතුයි. යම් අයව එක එක මට්ටම් වලට හදලා තියෙන දෙවියන් වහන්සේ. ඒකට අපි ගරු කරන්න ඕන. ආමේන්. සමහරක් අය මව්වරු, සමහරක් අය පියවරු, සමහරක් අය දරුවන්, සමහරක් අය තරුණයන්, සමහරක් අය සේවකයන්, සමහරක් අය දෙවියන් වහන්සේගේ දාසයන් දාසියන් හැටියට ඉන්නවා. සමහරක් අය කිදීමන පාටේ ඒකට අපි ගරු කළ යුතුයි. අපේ කටේ ලුණු රස නැතුව කතා කරන වචනය අපි කමා නැත්තම් දෙවියන් වහන්සේ නොකමා. ආමේන්. අපිට කමා නැත්තම් උන්වහන්සේත් නොකමා. අපි ළඟ හරිනම් යේසුස් වහන්සේ කවදාකවත් හරිය කපන්නේ නැහැ වැරදි කියලා. අපි යේසුස් වහන්සේත් එක්ක හරිනම් උන්වහන්සේ ඒ හරිය ආලෝකමත් කරලා යන දෙවියන් වහන්සේ. හalleluya. හැමතිස්සෙම පුරුදු වෙන්න තමාට වඩා තමා ළඟ ඉන්න කෙනාට ගරු කරන්න.
ඒක උතුම් සේවයක්. ආමේන්. තමා ළඟ ඉන්න කෙනා කවුරු හෝ වේවා. මොන අඩු තැනක හිටියත්, මොන පාපයක හිටියත්, මොන වැරදි තැනක හිටියත් අපිට කමක් නැහැ. අපි ගරු කරන්න පුරුදු වෙන්න, ගෞරවය දෙන්න. ඇයි? ඒ කෙනා ඇවිල්ලා තියෙන්නේ යේසුස් වහන්සේව සොයාගෙන. වෙන කෙනෙක් සොයාගෙන නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ යේසුස් වහන්සේ හම්බ වෙන්න. ඔබලා යේසුස් වහන්සේ නෝනා ඒ කෙනාට ගරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේ ඔබගේ ආත්මික ජීවිතේ යට ගරු කරන ඉල්ලීමක් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. මොනවද මේ හිතන්නේ ගරු කරන ඉල්ලීම? ස්වාමීන් මම මෙයාව දැක්කා. ඔබට කරුණාව දක්වන්න. මම මේ සහෝදරියව දැක්කා. මම හැමදාම යාඥා කරන්නේ මගේ මතකෙට ගේන්න මම යාඥා කරනවා. දැන් අම්මා හැමදාම මගේ වචනේ දාන ස්වාමීන්ට කරුණාව දෙන්න. දැන් ආලෝ කියන්නේ කරුණාව දෙන්න කිව්වා මම ඉතින්. ආමේන්. මම කොච්චර කරු කරනවද යා? මට උපස්ථාන කරපු කෙනෙක් නෙමෙයි. ආමේන්. ඇය දකින්න මම දැන් පාලකවරයෙක් ඇටියට මම තාම මම යාට උපස්ථායකයෙක් ඇටියට මම ඉන්න සූදානම්. අපි ළඟ යථාර්ථය තිබී යුතුයි. ආමේන්. මම යා දැක්කම මට පුදුම මගේ ඇස්සල පුදුම ප්‍රීතියක් දැනෙනවා. මම මගේ වාරියක් කියලා දැකලා දිනවද දන්නවද මෙයා මට දැන් කියාගන්න විදියක් නැතුව හිටියා. ආමේන්. අවුරුදු 27කට වාගේ පස්සේ මුණ ගැහෙනවා. 27ක වාගේ ඉස්සෙල්ලා සභාවක හිටපු කෙනෙක් අද මුණ ගැහෙනවා මට. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි ළඟ තියෙනවා ගරු කරන්න. ගරු කරනදී අපිට එන්න ඕන සිතින්නේ. සිතින් ආවොත් කටින් පිට වෙන්නේ. සිතේ නැත්තම් කටේ එන්නේ නැහනේ. අපි ළඟ තියෙන සිතේ වල්පල් නම් කටින් එන්නේ තේවමනේ නේද? සිංහලෙන් කියපුවම නේද? ඉතින් අයින් මොකද අපි ආරේවා දැක්කම ආරයා මෙයා සහෝදරිය බ්‍රදර් සිස්ටර් කියනවට වඩා අපිට රසවත් අපේ ලුණු මොනවාද? අරු මූ ඕ කට මේකට ඕම මෙහෙම ආමේ තේරෙන්නේ නැත්තු කන් ඇත්ත සත්වා අපේ ලුණු රස නැතුව ගියොත් අපි අර සිස්ටර් බ්‍රදර් නංගි මල්ලි නෙමේ ඕක මේක ඌ අරුමු රසයි නැති වෙලා තියෙන්නේ යාඥාවේ කට ලුණු කටේ දාගත්තා වගේ ලුණු රස නැහැ. ආමේන්. පැහැදිලිද? මම ඔබට කියලා දෙන්න උත්තරයක් ලබා ගන්න අවසානයේ ගොමුරපොලේ ඉන්න. බවදි ඉන්න. මේක දේව වචනේ. මේ කාටවත් විනාශ කරන්නට බෑ. අපි යමතවත් කෙනෙක් මුණ ගැහෙනවා. හලෙලූයා. මොනවද මෙතන කියන්නේ? හලෙලූයා. නුඹලා ආචාර්යගෙන මා කියන නුඹලාට අන ලැබූ ඔය ඔව් නුඹලා වෙතට ආවොත් පිළිගනිලා. චර්ම ඡේදිතයන්ගෙන් මොහු භවණ මට සැනසෙල්ලක් වූ ආය. ඔව් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා මාගේ හවුල් සේවකයාද සිටිති. නුඹලාගේ නිකෙනෙකු ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දාසයෙකු එපෆ්‍රස් නුඹලාට ආචාර කරන්නේ. කවුද මේ එපෆ්‍රස්? ආමේන්. කියන්නේ දන්නවද මොහු වෙවිලා මොනවද දෙවියන් වහන්සේ ඉදිරියේ කරලා තියෙන්නේ කියලා? ආමේන්. එපෆ්‍රස් ඇවිල්ලා මොනවද? කොලින්සිය සභාවේ නිර්මාතෘවරයා. ආමේන්. මොහු කරන්න ඕන ලොකුම දේ මේ අපි මේ කියන මේ ආඥාවේ වැඩ. මේ හැම කෙනෙක්ගේම වැඩකාරයා වෙලා තිබෙනවා මොහු. අපි පෙරලගමු මේ පිස 6:18ට ඉස්සරහම තියෙන්නේ. ආමේන්. එයාට මට යන්න එපා. හලෙලූයා. අපිට මේකදී අපිට ලොකු වචනයක් අපිට දෙවන්නාංශ දෙයි. යලගමු. 6:18 වෙනි පදේ ඉතාමත් උනාසනයි. අපේ ජීවිත දෙවන්නාංශ කරයි. සියලු යාඥාවලදීද ඉල්ලීම් වලදීද සියලු කාලවලදීද ආත්මයන්න් කරනකොටගෙන යාඥා කරපල්ලා. ආමේන්. දැන් මෙතනදී අපට මතක් කරලා දෙනවා මොකක්ද? සියලුම කාලවල වලදී සියලුම මොහොතවල වලදී නුඹලා නිතරම යාඥා කරපල්ලා. මෙතන කියනවා දෙවියන් වහන්සේ එපෆ්‍රස් නුඹලාට ආචාර කරන්නේය.
නුඹලා දෙවියන් වහන්සේගේ මුළු කැමැත්තේ සම්පූර්ණ විසකව සිටින පිණිස ඔහු යාඥාවලදී නුඹලා ගැන නිතරම වීර්ය කරන්නේ. කොලොසි පොතට හොයන්න. එතන කියන පදේ ලස්සන දේ එහා පැත්තේ තියෙන්නේ අපි කිව්වා එපෆ්‍රස් ගැන මතක් කරලා දෙනවා. මොනවද? ඔහු නුඹලා දෙවියන් වහන්සේගේ මුළු කැමැත්තේ සම්පූර්ණව නිසකව සිටින පිණිස ඔහු යාඥාවලින් නුඹලා ගැන නිතරම වීර්ය කරන්නේ. එපෆ්‍රස් ඇවිල්ලා ඔහු කොලොස්සේ සභාවේ පාලකවරයා ඔහු නිතරම දැනගහනවා අන් අය උදෙසා වීර්ය කරන්න. ආමේන්. කීදෙනෙක් දැනගහනවද යාඥාවේ අන් අය වෙනුවෙන්? එපෆ්‍රස් ඇවිල්ලා අන් අයගේ අය වෙනුවෙන් පෙට්‍රල් වියදම් කරපු මිනිස්සෙක්. දෙවියන් වහන්සේගේ දාසෙක්. අනුන් වෙනුවෙන් තමන්ගේ පෙට්‍රල් වියදම් කරපු මිනිස්සෙක් දෙවියන් වහන්සේ සදාකාලයේ ජීවනයේ පොතේ ලියලා තියෙනවා. අහස පොළව නැතුව ගියත් අපි ඔබ නැතුව ගියත් එපෆ්‍රස්ගේ මේ ලියපු වචනේ නැති වෙන්නේ. එපෆ්‍රස් සදාකාලික නුවරින් අහක් කරන්නේ නැහැ. මොකද අපිට ඉස්සෙල්ලා එපෆ්‍රස් ගියා දෙවියන් වහන්සේ ජීවන පොතේ ඕල් ලියලා තියෙනවා. ඔව් දෙවියන් වහන්සේට මනහර වැඩක් කරලා කියලා තියෙනවා. මොනවද? තමන්ගේ පෙට්‍රල් අනුන් වෙනුවෙන් වේදම් කරලා. අපි නම් හරිම ආස දෙයක් තියෙන මේ කාලවල 2021 වසරේ ලොකු දෙයක් තියෙනවා. මොනවද? මීට බලන් ඉන්න මීට වපරය දාගෙන හරි අනාගන්න යන්නේ ෂේප් එක මාරු වෙනවා. හරි අන්නතර අනාගන්න යන්නේ ඊස්වාසේ දරුවෝ හරි විමල තමයි ඉන්නේ. හරි කමලත් එක්ක ගේම හරි සිල්ලයි අල්පෝන්සි ඔන්න ගේම ඇදගෙන යන්නේ. මීට මාරු. අනේ ස්වාමීනි නුඹ නිදහස් කරන්න කියන යාඥාව එපෆ්‍රස් දාලා තියෙනවා. එයාගේ පෙට්‍රල් වියදම් කරලා තියෙනවා. නිතරම මුරපලේ වැටලා තියෙන කොලොසිය සභාවේ පාස්ටර් දැනගහලම තියෙන්නේ. කකුල් දෙක කඩාගෙනම තියෙන අනුන් ඉන්න. ආමේන්. බැච් එක කොහොමද දුන්නේ දෙවියන් වහන්සේ? ඔහුට දැනගහන්න යාඥා. ඔහු වීර්යයදමින් යාඥා කරවන්නේ නැහැ. අපේ ආඥාවේ නම් ලියුම හරි දිගයි. මොනවද? මට පෞල්තුමා පෙන්නන ආත්මෙන නාසය කරන වඩගෙන එපෆ්‍රස්ගේ ලියුම අනිත්‍යයට ඒකත් කියලා දෙන මුළු කැමැත්තේ කොහොමද කියලා? ස්වාමීනි ඔබ වහන්සේ සිල්වත් ආශිර්වාද කරන්න නැගිටවන්න. ඔයගේ ආඥාවක් එපෆ්‍රස් දාලා තින්නේ මාත්. මාත් නැගිටලා තියෙන්නේ එපෆ්‍රස්ගේ ආඥාවට. ආමේන්. අපේ ආත්කාට මතක් වෙද්දි අර රැවුල දීච්ච පුල්පිට් එකේ ඉන්න අපෝකට මතක් වෙන්න පස්සු ස්වාමීනි දෙන්න මාර දෙන්න පයින් හරි ගහන්න ස්වාමීනි. යාඥා දෙන්න. පිළිතුරු දෙන්නේ. අර ස්වාමීනි හරියට අර කොණ්ඩේ නැති අංකල්ට අපේ සභාවෙන් ගිහිලා කොහෙද පුතේ දැන් ජෝ මොන්නලින අයියට දෙන්න. හරියට යාඥා. පාවියාරෙන් අපි නම් ගිනේ මෙයාට පාරක්. අනේ කොණ්ඩේ අංකල්ට දෙන්න ස්වාමීනි කින්දර වගේ. අපි කියන්නේ ආශිර්වාද කරන්න කියලා. ඇයි අපේ රකටේ සිතේ ලුණු නැති නිසා කාලා නැති නිසා කටින් එළියට ලුණු රස එන්නේ නැහැ. අර ඉස්සෙල්ලා පදේ මතක තියාගන්න ලුණු රස නැහැ අපි කටින් එන්නේ. ලුණු නැති රස නැහැ ටෙස්ටිං. ආමේ හැමතිස්සෙම රහනේ තුඩු කෑම කද්දි මොනවද වෙන්නේ? කී දෙනෙක් පිටුණු කෑම කාලා තියෙනවද? නියමයි අප්පා. එම්බ කිනෝ නෑ. ලුණු නැති රසක් කවුද කසිමුද? කෑමද වේවා කියලා ගන්නවනේ. අපේ වචන ඒ වගේ. හalleluya. අපේ වචන ඒ වගේ. අර මම කාලේ අහපු එක වචනයක් ඊයේ දවස් දෙකකින් කිව්වා ස්වාමීන් වහන්සේගේ අපි හැම කෙනෙක්ම පඩික්කමක් වෙන්න ඕනයි කියලා. මම කාලේ කිසිම මොකක් කණි වැටිලා තිබුණා. මම මොකේද දීත් මෙනේ කරා. මොනවද? හැම කෙනෙක්ම අපිට කෙල ගහන්න ඕන. අපි පඩික්කම. ආමේන්. යේසුස් වහන්සේලා තාන්තියේ කුරුසිය කෙල ගැහුවනේ. ආමේන්. පඩික්කම කියලා දින කෙල ගහන්න නේද?
Haleluya. Amin. Swami Nansade stuti weva. Haleluya. Kene ප්‍රීතියෙන් ඉන්නේ. මම හිතන වැඩි ප්‍රීතියෙන් ඇති කියලා. දෙවියන් වහන්සේ ඔබට ආදරේ කරයි. මම දන්නේ ඒක. අපි යමු තවත් එක්කෙනෙක් උගෙන කියා දෙන මට ටිකක් අපිට පැන්න. හැබැයි මේකත් අපිට හොඳයි. ඒක ඔහු ගැන අපිට බලන්න. අපි යමු මොකක්ද එතනදී කියන්නේ කියලා. අපි තවත් එක්කෙනෙක් දිහා බලමු. මොකද මමත් කාස වුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. මං නිසාද නුඹලා උදෙසා ලවෝදිකියෝ. ආමේන්. මොනවාද? ලවෝදිකයේද හියරි පොලේසියේද සිටින්නු දෙසා බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂි දරමි. හලෙලුයා. ඊට පස්සේ කියනවා ලවෝදිකේ දන්නවනේ දැන් කොහෙද තියෙන්නේ කියලා. හැම කෙනෙක්ම දන්නවනේ ලවෝදිකේ සභාව එළිදරව් පුතේ අන්නේ සභාවේ නායකත්වය දාරලා තියෙනවා ඒ අවස්ථාවේදී. ලවෝදිකේ සභාව දන්නවා නේද? ලවෝදිකේ සභාව එළිදරව් පුතේ තුන්වෙනි පරිච්ඡේදයම අපිට දැනගන්න පුළුවන්. 3:14 තියෙනවා ඒක. ආමේන්. කොලොසියට ආසන්නව ආමේන් තිබුණු නගරයක් තමයි ලවෝදිකේ කියන්නේ. අපි අපි බලමු මෙතන හොඳ වැඩේ කියලා. මොකද මම සිංහල වචනින් කියන්නේ වැඩ කියලා අපිට හොඳයි. මොනවද? 14 වෙනි ලූක් නම් ප්‍රේමවන්ත වෛද්‍යාචාර තැනද දේමස්ද නුඹලාට ආචාරය කරති. දැන් ලවෝදිකේ සිටින සහෝදරයන්ටත් ආමේන් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරය කරපල්ලා. ආමේන්. හලෙලුයා. අපි යමු මේ දේමස් ගැන පොඩ්ඩක් බලන්න. දේමස් අතහැරලා යන්න බෑ. මට දෙවියන්වහන්සේ කතා කරපු මිනිස්සයා තමයි දේමස්. ආමේන්. අපි පෙරලගමු 2 තිමෝති 4:10. ඔබ පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඊට පස්සේ 1 තිමෝති තියෙනවා. ඊට පස්සේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට ඔබ හිමීට ඔබගේ සිත යොමු කරගන්න. දෙවියන් වහන්සේ ඔබට කතා කරයි මෙතනදී. මක්නිසාද දේමස් මේ ලෝකයට ආලේවි මා අතහැර තෙසලෝනිකයට ගියාය. දේමස් 2 තිමෝති 4:10 වෙනි පදේ කියනවා දේමස් නමනියමයි වැඩ ස්වාමීන් වහන්සේත් එක්ක හොඳට ගමන ගිය දේමස් ඇවිල්ලා ආමේන් 2 තිමෝති 4 දැක්කද? හොඳයි දැන් මම කියන දේ හැම කෙනෙක්ම මනසට ගන්න ඉක්මනින්ම පරිවර්තනයෙන් දෙන්න මේක හරි ලස්සන දෙයක් ඔබට කියන්නේ. දැන් නම් මම කතා කරන දේමස් කියන මට විශේෂයි. දේමස් ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත මිනිස්සෙක්. ඔහු දෙවියන් වහන්සේට සේවය කරපු මිනිස්සෙක්. ඔහු බලවත් දෙවියන් වහන්සේගේ සේවකයෙක්. එහෙමත් නැත්නම් බලවත් දෙවියන් වහන්සේට කැප වුණු මිනිස්සෙක්. ඒ වගේම පෞද්ගලික විශ්වාසවන්තව මෙහෙවර කරපු කෙනෙක්. පසු කාලයේදී ඔහු ලෝකයට ආසා වුණා. පසු කාලයේදී ලෝකයට ආලය වුණා. ආලය වෙලා දෙවියන් වහන්සේ දුන්නු ලස්සන දේ ඔහු එක ඈඩ් කරගෙන ඔහු තීරණය කරාලු ජීවිතයට හොඳයි කියලා. දේමස් ස්වාමීන් වහන්සේ තෝරාගත්තු මිනිස්සෙක්. සාවුල් වගේ. ඔහු බිහින් ලෝකයට ආදරය කරන්න ගිහිලා ඒ අන්‍යාකාර තැන නැති කරගෙන ලෝකයක් එක්ක ඔහු ජීවිතය ගත කරලා විනාශ වෙන්න ගිහින්. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරියා බොහෝ අවස්ථාවලදී අපේ ජීවිත මෙවැනි තැන් වලට යන්න පුළුවන්. දෙවියන් වහන්සේ පිළිඅරගෙන බොහෝ දෙවියන් වහන්සේට ලං වෙලා දෙවියන් වහන්සේට බොහෝ සේවය කරලා දැන් ලෝකයට ආලය වෙන හදවතක් එන්න පුළුවන්. ආමේන්. ලෝකයට ආසාව අපිට ආවට පස්සේ හැමදාම හොයන්නේ මොනවද? දුයි නේද පුතේ කියන්නේ දුයි නේ? සල්ලි
money, duit nede. Amen. Duit, salary, money. Soldi. Lire, mille, euro, dollar, rupiah. Loke taso na mewa. Kamu kenapa tiba buat mengpelan ini jadi wahana perjiviti. Namun devian mahasiswa dila tina sida me dewa loli apita vena dewa ekatu wenna puluwa. Ekatu nama අපි දන්නම නැතුව මුදලෙන් ආලයෙන් ලෝකයේ විනාශය අපේ ජීවිතේ එකතු වෙනවා. ඒ නිසා දේමස් කොච්චර හොඳ මිනිස්සෙක් දවට ආචාර්ය කරන්න කියලා කියනවා. පසු කාලවල වලදී අපි දීප තිමෝතියේදී මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේ සල පොලිසියේදී හොඳ මිනිස්සු. හැබැයි තිමෝතියට එද්දී අපි දකින්න මේ පොත ලියද්දී දේමස් ස්වාමීන් වහන්සේගේ අතින් පැටිලා ගියා. හොඳ යාඥා කරපු මිනිස්සු දේමස් කියන්නේ. ආමෙන්. මේ හැම කෙනෙක්ම දේමස්ගේ ටීම් එකේ හිටපු මිනිස්සු. අපේ දේමස්ගේ ගතිගුණ තියනවා කියලා සුළු මොකක්ද? සමහර දේවල් වල නිසා සමහරක් ආලේ නිසා සමහරක් නේද නරුට මොනවද වෙලා තියෙන්නේ දේමස් ලෝකේට ආලේවි මාත්‍යර ඔහුගියලා ආමෙන් තෙසලෝනිකට ගියේ ආමෙන් කියලා මතක් කරලා දෙනවා. ලෝකේට ආලේ වුණා. අපේ ජීවිතේ බොහෝ තැන්වල අපිට වර්ධින තැනක් ලෝකේට ආලේ වෙන්නේ යන්නේ. Amen. අපේ ජීවිතේ අපි ගොඩාක් ප්‍රවේශම් වෙමු. හලෙලූයා. හලෙලූයා. දේමස් වගේ අපටත් මේ ලෝකේට ආශාවල් ඇති වෙලා ආශාවල් කෑදරකමට ඇවිල්ලා කෑදරකම ලෝකේට කෑදර වෙලා ඒක විනාශයකට වෙන්න පුළුවන්. ඒ නිසා සමහරක් වෙලාට අපිට දේමස්ලා වගේ සිතුවල් එන්න පුළුවන්. ආමෙන්. අපි නිතර දෙවියන් ආඥා කරන්න ඕන දේමස්ගේ සිත අපිට එන්නට එපා කියලා. ඇයි ස්වාමීන් වහන්සේට සේවය කරලා දෙවියන් වහන්සේට নমස්කාර කරලා යේසුස් වහන්සේත් එක්ක ඉඳලා සුද්ධාත්ම වහන්සේට ආදරය කරලා දේමස්ත වගේ ලෝකයට ආසා කරන සිතක් තිබුණොත් ඉවරයි. ආමෙන්. අද හරි විශ්වලෝ දේමස් අපිට කතා කරන්නේ. වහන්සේට ස්තුති වේවා. ඉතින් අපි නොකඩවා ආඥා කරන්න ඕන මේ ලෝකයට ආශා කරන දේවල් අපේ සිතිවිලි අයින් කරන්න ස්වාමීන්. ඒක අපිට ගිනි ගොඩක් වගේ මතකයට ගිහින් කියලා. ඉන්දර කියලා. ආමෙන්. ඒක අපේ ජීවිතයට මතක තියාගමු. හලෙලූයා. ආමෙන්. ඒ වගේම අපි මතක් කරගමු මේක අපේ ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. ඊට පස්සේ ආපහු උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. ආපහු යමු ඒ කොලොස්සේ පොතට යමු. හලෙලූයා. ආමෙන්. මාක්ෂාද දේමස් කියන කතා කරලා උන්වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා ආමෙන්. ලූක් අපි දන්නවා ඔහු විතර මතක් කළා කියනවා. ඔහු වෛද්‍ය වරේ කියලා මතක් කරලා තියෙනවා. ඔහුට ආචාර්ය කරන්න කියලා. ලවෝදිකෙහි සිටින සහෝදරයන්ට ආමෙන් නිම්පස්ට ඔහුගේ ගෙදර තිබෙන සභාවට ආචාර්ය කරපල්ලා. ආමෙන්. ලවෝදිකේ අපිට මතක් කරලා දෙනවා. ලවෝදිකේ සභාව ලිදරපොතේ 3 වෙනි පරිච්ඡේදය මතක් කරලා දෙනවා. ආමෙන්. යෝහන් තුමාව පාවිච්චි කරමු දෙවියන් වහන්සේ ලවෝදිකේට හොඳටම කතා කරනවා නේද? ඒ ගැන අපි ලිදරපොතින් අපි බලපුවම අපිට මතක් කරලා දෙයි. ඒ වගේම අපිට එතන තිබුණා වූ නගරය ගැන මතක් කරලා දෙනවා. ලිදරපොතේ 3:14 වෙනි පරිච්ඡේදය අපිට දැක ගන්න පුළුවන්. ආමෙන්. සේවය කරන සම්පූර්ණ මෙතන මතක් කරලා දෙනවා. ඒ වගේම ආමෙන් නිම්පස්ත ආමෙන් ගෙදර තිබෙන ඔහුගේ ගෙදර තිබුණා ස්වභාව. ඒ කාලේ මේ කාලේ කැරලිකාර ලෝකයක් තිබුණේ කිතුණියකට කොහොක්ක ස්වභාවක් පිහිටන්න දුන්නේ නැති තරම් කාලයක් වුණා. මේ වගේ අවස්ථාවකදී බොහෝ අවස්ථාවල සුද්ධාත්මයන් වහන්සේ ඒ කාලේ ස්වභාව කියන එක නිර්මාණය කරන්න අමාරු නිසා රැස්වීම ලැබුවේ නිවෙස්වල. ඒ නිසා ඒ කාලවල වල ඒ නිවෙස්වල රැස්වීම යද්දී ඒ කාලේ රෝම අධිරාජ්‍යතුමනි මරණ දඬුවම් තිබුණා. ඒ වගේම හිරගෙට ගන්න තීරණ තිබුණා. යම් නායකයෙක් හම්බුනාම උන්ව හිරදාසියට අනිවාර්යයෙන්ම ගන්නවා. යේසුස් කියන වචනේ කතා කරපුවම
ඒ කාලවල වල තමයි ආවේ මාළුවව. යම් කෙනෙක් යම් ගෙදරකදී මාළුවෙක් දොරකට ගහලා තියෙනවා නම් ඔවුන් දන්නවා ලබන ඉරුදින මේ මාළුවා තියෙන ගෙදර තමයි රැස්වීම තියෙන්නේ කියලා. ආමෙන්. ඒ වගේ තිබුණු නිවසක තිබුණු නිවසේ හිටපු කෙනෙක් තමයි නිම්පස් කියන්නේ. හලෙලුයා. ඒ වගේ නිවසක් ඇරලා දුන්නු කෙනෙක්. ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුති වේවා මේ කාරණා අද දවසේ අපිට කතා කරපු නිසා. දැන් අපි බලන්න යනවා ඊටම වැදගත් දෙයක්. බලමු මොනවද උන්වහන්සේ කතා කරන්නේ කියලා. මේ ලියුම නුඹලා අතරේ කියවව පසු මේක ලවෝදිකීයේ සභාවට කියවනු ලබන්ට සලස්වා බලලා. ලවෝදිකියන් ලැබෙන ලියුම නුඹලාට කියවන්න බලාගනිලා. මේ ලියුම අනිවාර්යයෙන්ම ලවෝදිකීයේ තියෙන සභාව කියවන්න ඕන. ඒ වගේම ඒ ලියුම අපි ඔක්කොම අඬව කියවන්න ඕන. නුඹලාට ඔක කියවන්න බලාගනිලා. අද කී දෙනෙකුට ඔක කියවුණාද? අද ඔබගේ ජීවිතේ මේක කියව ගන්න. ගෙදර ගිහිල්ලා හරි කමන්නේ. මේ මුළු පරිච්ඡේදයම කියවන්න. හලෙලුයා. ආමෙන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේ තුල නුඹ ලැබූ සේවය සම්පූර්ණ කරන පිණිස ඒ ගැන බලා ගනින්නේයි ආර්කීපස්ත කියපහලා. ස්වාමීන් වහන්සේ මෙතනදී මතක් කරලා දෙනවා. ආමෙන්. මොනවද? නුඹලන්ට සේවයක් තියෙනවා. හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ යම් සේවයක් තියෙනවා. ඒ සේවය බලා සම්පූර්ණ කරන්නට ඕන. ඒක සම්පූර්ණ කරගන්නට ඕන. ඒකට අරයා මෙයා එයා බාධාවක් නොමැත. බාධා වෙන්නේ එකම එකයි සාතන් විතරයි. වෙන කවුරුත් ඔබට බාධා කරන්න ඉන්නේ නැහැ. ඔබ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ තුල සේවයක් තියෙනවා. ඒක කරන්නට දෙන්නේ නැත්තේ සාතන් විතරයි. වෙන කිසි කෙනෙක් ඔබගේ සේවයට කටුව ගහන්නේ නැහැ. දෙවෙනි කෙනා කවුද දන්නවද? පළවෙනි කෙනා සාතන්. ඌ තමයි අපිට පළවෙනි ඉතාලියානු ඉන්නේ සේවය කරන්න දෙන්නේ. දෙවෙනි කෙනා තමයි අපේ පරණ මිනිස්සයා. ඔය පරණ මිනිස්සයාගේ ගති මා තුළ එද්දි මම කැමති නෑ දෙවියන් වහන්සේට මෙහෙවර කරන්න. දෙදෙනාම බැදලා නිතර දෙවිල ඔබ ආඥා කරන්න ස්වාමීනි මගේ පරණ මිනිස්සයා නැගිට්ටන්න දෙන්න එපා. අර සමහර කෙනෙක් කියන්නේ දැනගන්න මගේ පරණ එක ආයෙ උස්සරට මොකද වෙන්නේ කියලා. මම කියන්නේ උඹක් කියන්නේ නෝනට තමයි කියන්නේ ඔබ. මම දැකලා දෙන මාතෘකාව. දැනගනි. එහෙම තමයි කියන්නේ. මගේ පරණ එක නැගිටනවා මොනවද කරන්නේ කියලා. මම කල්පනා කරනවා බ්‍රදර් ඔයා. පරණ එක නැගිටින්නේ නෙමෙයි. අලුත් ජීවිතය ලැබලා තියෙනවා. ආමෙන්. සමාන කර චණ්ඩි කියලා දන්නවා පරණ එක නැගිටින්න මොනවද කරන්නේ කියලා. සමහරකට අපි කියමු ආමී හිටපු කෙනෙක් කියලා ඒසත් පිළිගත්තේ. පරණ එක ටීපනස්යක් කරගෙන මෙහෙම යනවා. අනේ ස්වාමී මේ මොකද්ද මේ කතාවද? පරණුව මෙහෙ නැගිටවන්නේ. වෙන්න බැරි වැඩ. ඔබේ වැඩි ස්වාමීන් වහන්සේ දෙවි සම්පූර්ණ කරගන්න පුරුදු වෙන්න. ඒකට කාටවත් බාධා කරන්නට බෑ. ඒකට වැදගත්ම උපකරණය තමයි යාඥාව. ස්වාමීන් වහන්සේට ලුණුමින් රසවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට මිනිස්යන්ට ඔබ කතා කරනවා ඔබ දෙවියන් වහන්සේට ලුණුමින් රසවත් උන්නේ නැත. ඔබ යාඥාව මිනිස්යන්ට ලුණුමින් රස වෙන්නේම නැහැ. මේක තමයි ඇත්ත. ඒ පරණ මිනිස්යා ඔබ අලුතින් මෙව්වා වූ මිනිස්යව පළඳගත්තා වූ අය. පෞතුමා කියනවා මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග මගේ ජීවිතේ කුරුසිය එනගහලා තියෙනවා. දැන් මට දැන් ජීවත් වෙන්නට බෑ පරණ එකත් එක්ක. පරණ එක මම නැගේව කුරුසිය ගලාල දෙකේ විශ්ස කියන්නේ ඒකයි. මම දැන් යේසුස් වහන්සේත් එක්ක ජීවත් වෙනවා. මගේ පරණ මිනිස්යාගේ අලුත් මිනිස්යා. එයාව දුන්නා වූ දෙවියන් වහන්සේට මම හැමදාම ස්තුති කරනවා. අලුත් මිනිස්සෙක් දුන්නේ කියන්නේ. පෞතුමා පරණ මිනිසයා කියන්නේ මිනිමරුවි. ආමෙන්.
ඒ වගේම කාටවත් කියන්න බැරි මෙතන තියෙන පුදුම දේවල් ටිකක් මේ ඉස්සරහා පෞල්තුමා ගැන කියන වර්ණනා කරනවා. ඔව් යුදෙවෙක් නම් යුදෙවෙක්. පර්සියෙක් නම් පර්සියෙක්. යුද්ධේ නම් යුද්ධේ. ඉගැන්වීමේ නම් මම ගමාණිය ළඟ ඉගෙන ගත්තේ. හැබැයි මේ ඔක්කොම මම අත්හැරලා සියල්ල කුණේ කියලා හිතනවා. යේසුස් වහන්සේ මට හම්බුනේ නිසා. මට මේ ඔක්කොම වල වැඩක් නෑ. මං ඒ ඔක්කොම විසි කරලා දාලා තියෙන්නේ. මට මේ ගෞරවය මහින්ද කිසි දෙයක් එපා. මට දැන් යේසුස් වහන්සේ මට හම්බෙලා මං අලුත් මිනිස්සෙක්. මට ඔය තට්ටම් මට්ටම් වලට වඩා මට දීලා තියෙන සේවය දැන් මං කරන්නේ. මේ අවස්ථාවේදී පාවුතුමා කොහෙද ඉන්නේ? රෝමි. රෝමි ඔහුව බැඳුම් වල ඉන්නේ. ඔහු බැඳුම් වල ඉන්නේ ඔහු යම් දෙයක් ඉල්ලනවා. අනේ මම නිසා යාඥා කරන්න. හලෙලුයා. ස්වාමීන් වහන්සේ තුල නුඹ ලැබූ සේවය සම්පූර්ණ වෙන පිණිස ඒ ගැන බලාගනින්නේ ආර්කීපස්ට කියා බලලා. පාවුල් නම් මාගේ මතින් දින ආචාර්ය මාගේ බැඳුම් සීකරපල්ලා අනුග්‍රහය නුඹලා සමග වේවා. පාවුල් කියනවා මම මේ ඔක්කොම ඔයගලන්ට කතා කරාද මෙතෙක් දුර ලිරුවේ මා ළඟ ඉන්න කෙනෙක්. මා ළඟ ඉන්න කෙනෙක් තමයි මම කියපු දේවල් ලිව්වේ. දැන් මට උමනලා කියනවා මේක මට පොලිසියට අරින්න ඕන වෙලා තියෙද්දි මේක ලිව්වේ මමයි. මගේ කටින් කිව්වා මේක මට දෙවියන් වහන්සේ දුන්නු නිසා මගේ අතින් මේ ටික ලියනවා මොනවද? මම තවමත් දැනුම් වල ඉන්නේ. මං ගැන මෙනෙහි කරපල්ලා කියලා. මම නිසා යාඥා කරපල්ලා කියලා. ආමේන්. ඔබ ඔබගේ සභාවේ නායකයා වෙනුවෙන් යාඥා කරනවා. සේවකයන් වෙනුවෙන් යාඥා කරනවාද? ඇදහිලි වාක්‍යයෙන් යාඥා කරනවාද? ඔවුන්ගේ පවුල් වලින් ඔවුන්ගේ සේවාවල වලින් ඔවුන් වැටින්න තැන් වලින් නැතිකිනු යාඥා කරනවාද? දෙවියන් වහන්සේ දුමනා වෙලා තියෙන්නේ යාඥා කරන ටීම් එක. ආමේන්. නිදාගෙන ඉන්න ටීම් එකක් නෙමෙයි අවදිව සිට යාඥා කරන ටීම් එක. ඔබට යාඥාව නැත්නම් ඔබ අද මතක තියාගන්න ඔබ වැටෙනවාමයි. යාඥාවෙන් තමයි සාතන්ව පරාජය කරන්න පුළුවන්. හලෙලුයා. වෙන කිසිම දෙයකින් සාතන්ව පරාජය කරන්නට බෑ. හලෙලුයා. සාතන්ව පරාජය කරන්න පුළුවන් එකම දේ යාඥාවෙන් පමණයි. යාඥාවෙන් මුගේ බල කඩන්න පුළුවන්. වෙන්නේ නෑ බලකට යාඥා කරනවා නම්. ඔබ දන්නවද යේසුස් වහන්සේ හැමෙන් බෞද්ධස්ම ලැබුව පසුව කොහෙද ගියයි කියන්නේ? වනාන්තරයේ දවස් 40ක් ටීම් එකේ හිටියා. යාඥාවෙන් හිටියා නිරාහාරව. ඉන්නවා දවස් 40 කියලා අරුට ඉන්න බෑ පෙට්‍රල් ගහ බල්ලා වගේ දුවනවා වටේ සාතන්. ආමේන්. උටේ ඉන්න බෑ දවස් පහුවේදී යේසුස් වහන්සේ නිරාහාරව ඉන්න යාඥාවෙන් දෙවනස් සේවයට යන්න. උන්වහන්සේ යාඥාවෙන් ඉන්නවා දැකලා ආවනේ. ආවද නැද්ද? ඉතින් අපි අයගේ ජීවිතවල සාතන්වක්වත් ඇවිල්ලා කතා කරන්නේ නැත්තේ යාඥාවක් නැති නිසායි. ඔබට තේරෙනවද? සාතන් එක්කත් ඇවිල්ලා නිකන් අගත් හායි මචං කොහොමද කියලාවත් අහන්න එන්නේ නැත්තේ වැඩක් නැති නිසා. උන් දන්නවා උන් ටීම් එකම යන්නේ කියලා. අපි දැක්කන්නේ දේමස් තුච්ච වැඩේ. යන්නේ. ඇයි? යාඥාවක් නේ. හලෙලුයා. නිකම්ම තල කොහෙද යන්නේවද කියලා අහන්න වෙන්නේ. ඇයි? ලුණු රස නැහැ කටේ. ඉනිසා වෙන්නේ යේසුස් වහන්සේම බලන්න. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේම වෙලා වනාන්තරයේ යාඥාවේ දවස් 40ක් ඉඳලා උඩ ඉන්නම බැරිසයිලා ඒ කොහොමද කියලා. වනාන්තරයේ කුත්‍රේ යන චට්ටි පාට දාන්න ගත්තනේ. ඉන්න දැන් ඵලයන්ද කියලා බැන්න මේ ඔබ මට ගවන්නන්න දෙනවද? දේ වචනේ දීලා තියෙනකො දන්නේ නැද්ද කියලා උන්වහන්සේ පැහැදිලිවම කතා කරා. දැන් ඵලයන් නිකුයි කියලා ඔයගොල්ලෝ අනිත්‍යයට ඵලයන් කියන්න එපා. මම සිංහල භාෂාවෙන් කතා කරේ. නැත්නම් කිය පාස් ඉස්කෝලේ ගිහලා නෑ ඵලයන් දෙකට මම නැත්තම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. අර ග්‍රෑන්ඩ් එකට කියනවා මේ අවස්ථාවේදී යේසුස් වහන්සේ කියලා කිව්වේ සහෝදරයා යන්න එහාට. ඒකට ඒ විදිහට කියන්න පුළුවන්.
යේසුස් වහන්සේගේ සහෝදරයා යන්නේ කිව්වයි කියලා. ආමේන්. නේද? සාතන්ට ඵලයන් කියන්නේ તો අනිවාර්ය යන්න බැහැ කියලා වැඩක් නැහැ නේද? එහෙම නේද? අපි හුඟක් කියලා යන්නේ අනිවාර්යට වැත්තලා ඉන්න. පස්සේ ගියාට පස්සේ යාත්‍රිකරම එන්න තමයි කියන්නේ. ඔක හරියන්නේ නැහැ. හalleluya. ඔයා නැත්තම් මට ජීවත් වෙන්න බෑ. ඔයා නෙදි ලෝකයක් මට නෑ සාතන්ට කියනවා. ඔයාගේ ලුණු මට නැත්තම් බෑ. ඒ ලුණු මට ඕන. ඒක පරණ ජීවිතය. ආමේන්. දැන් පාවුස්ම කොතන ඉඳලාද කිව්වේ ඔහෙ කියලා මම කිව්වනේ නේද? බැංකුම් වල ඉඳලා. අපිට නිකමඩවත් නිකන් නුරුලකින් අපිව ගැට ගැහුවොත් ඇති. අපේ කටු මාරු වෙනවා. හිටපු තැන් නැතුව යනවා. වචන පැටලෙනවා. ආමේන්. ස්ථාන නැතුව යනවා. ගේ අමතක වෙනවා. ජොබ් එක අමතක වෙලා නුරුලකින් ගැට ගැහුවනා. ඔයගොල්ලෝ පුළුවන් නම් දාන්නකො බාඩුව ඉස්සරහට කහන උලක් දාන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. එකෙක් ඇයිද කියලා බලන්න. ගෙදර ඉස්සර මොනාර වෙන මොනවාද මිනි ඔළුවක් කියලා නිකන් කුඩු ටිකක් දාලා තියන්නකො. මෙහෙද උගනි. නැත්නම් මට කෝල් කරයි. මියා ගන්නෙත් යන්නේ ෆෝන් එක කියයි මම. නාමේ බලපල්ල අපිට වෙලා තියෙන මින්නැහිය. මේ යකා ගන්නෙම නෑ. ගන්නවා. මම යකෙක් කියලා දැන්. මිනිහලු දෙකක් ඔළුවක් තියෙනවා කියන. අද පාලකුරුත් ලක් වෙන වැඩක් නේ. නාමේ කතා කරලා ගන්නේ ඉඳලා දැන් පාස්ට් එකේ ගෙදරකට ගත්තා ෆෝන් එකකට ගත්තා අන්තිමට කියනවා මේ යකා ගන්නේ නෑ. තම මිනිහ ඔළුවට බය වෙනවා. මාර්ගෙන් බය ජීවත් වෙන බොහෝ අය ඉන්නවා. ඔගොල්ලෝ මැරෙනවා මම දන්නේ මට නම් දැන් 52යි. දෙවියන් වහන්සේ කොච්චර දවසක් තව දෙයිද දන්නේ මම එනි ටයිම් එවරිඩි මම දැන් කතා කරොත් යන්න සුදානම්. ණයක් නෑ බයක් නෑ දෙවියන් වහන්සේ ඉදිරියේ. ආමේන්. හalleluya. මට එක භාර්යාවක් ඉන්න එකම එක්කෙනයි ඉන්නේ. ස්වාමීන් වහන්සේ නිශ්චිතව එක භාර්යාවක් ඉන්න පෞතුමා තිමෝති සේවයට කැඳවති දුන්නු පළවෙනි සාක්ෂිය තමයි නුඹ කවුරු හරි සේවයට එනවනේ එක භාර්යාවක් ඉන්න. මම හරි ආස ලබන සතියේ තිමෝති පොත කරන්නේ. ආමේන්. හalleluya. හිතොත් හොඳ හරද සාක්ෂියක් ඇතුව මම ඉන්නේ. දරුවෝ දෙන්නවද භාර්යාවද දෙවියන් වහන්සේ බලාගන්න. සභාව කියන්නේ මේ මගේ නෙමෙයි යා. දෙවියන් වහන්සේ මේ ඔක්කොන්ටම අයිති මේ සභාව. ඒ නිසා මේක මට අයිති දෙයක් මේකේ නෑ. ආමේන්. දෙවියන් වහන්සේට අයිති. ඒ නිසා මම නැත්නම් දෙවියන් වහන්සේ තව කෙනෙක් තියාගනි මෙතනට කැඳවලා. හalleluya. ආමේන්. හalleluya. ඒ නිසා අයිති නැති දේවල් හිමි කරගන්න එක ලාභයක්. ඒ නිසා දැන් හරි අනේක ලාභයක්. ඒ නිසා නොකොට ආඥා කරන්න අනුන්ගේ බැඳුම් වලින් ලියන්න. Hallelujah. Amen. Kita beri kita. Singgah terakhir ini kita kira dunia ada dawah sesuatu yang semua kata kerana. Insa, obat dibenar masih ke daruana lekini. Me buhu dewa, manasgata dewa, devian nasib tika janda tina dewa, amanda kerala. මේ වලට වහල් වෙලා ජීවත් වෙන්න එපා. ප්‍රේමස්ලා වගේ ගති තියාගන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ නොකඩවා යාඥාවෙන් ඉන්න තුරුදේ. හොඳයි අපි හැම කෙනෙක්ම නැගිටමු. නැගිටින අතරතුර මම ආපහු පළවෙනි පදේට ගෙනිනවා. ආමේන්. හතරේ දෙවෙනි පදේට මම ආපහු බලපන්න ගෙනිනවා. හැම කෙනෙක්ම අපි නැගිටමු. නැගිටලා ස්වාමීන් වහන්සේ කියුනේ වාක්‍යය හැම කෙනෙක්ම අහන්න මම කියන ඔයගලගේ සිතිවල දාගන්න. ස්තුති දීමේ යුද්ධව යාඥාවේ අවදිව සිට නොකඩවා එහි පැවතියා. සියලුම අවස්ථාවල ඔබට එනා හැම පීඩාවකම වේදනාවකම අමාරු තැනක කඳුලේ බැහැයි කියන තැනදී ස්වාමීන් වහන්සේ ස්තුති කරා. ඒ කාරණා ස්වාමීන් වහන්සේ ගනුදෙනු කරගන්නේ අපිට බෑ ගනුදෙනු කරන්න. ස්වාමීන් වහන්සේ බලා ගන්නසේ ඒ තැනට ගිහිලා යාඥා මෙතන පහසුකරසවා. ඒ වගේම අපි දැක්කා සේවය කරන යම් අයගේ ජීවිත ස්වාමීන් අපි යාඥා කරමු අපේ සභාවේ සේවය කරන අය ඉන්නවා. කැඳවලා තියෙනවා. උන්වහන්සේ විශ්වාසවන්තව මේ ස්ථාන නමස්කාර කරන අය ඉන්නවා. ඇදහිලිවන්ත ඉන්නවා. අපිට දීලා තියෙන පවුල් තියෙනවා. අපි දෙවියන් වහන්සේට විතර දෙවියන් යාඥාවෙන් තමයි. දැන් මම මේ කියපු ටික ඔයගොල්ලෝ කරද්දී ඔබගේ කාරණාවල් දෙවියන් වහන්සේ දන්නවා. ඔබ දෙවියන් වහන්සේට ඔබේ කාරණාවල් කියන්න ඕනේ නේ. උන්වහන්සේ දන්නවා. ආමේන්.
ඔබ මව්කුසට එන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ඔබගේ කාරණාවල් දැනගෙන නැහැ. ඒ සෞමනස දෙගෙන දන්නවා. උන්වහන්සේ තුමනා වෙලා තියෙන්නේ ඔබ අන්නේ උදෙසා යාඥා කරන කෙනෙක් වෙන්න. සුළුමතක් සෞමනස ගාමිසිය. ආමේන්. යන්න දෙවියන්